අයිබෝවන් දුවේ පුතේ ගෘහස්ත ජල සම්පාදනය හා කසල කළමනාකරන පාඩමේ අපි පළමු කොටස ඔබත් එක්ක සාකච්ඡා කරලා හමාරයි. එහිදී අපි සාකච්ඡාවට භාජනය කරා මේ ලෝකයේ තිබෙන ජල සම්පතේ වටිනාකම. ඒ ජල සම්පත බෙදී ගිය තිබෙන ආකාරය. ඒ ජල සම්පත පානීය අවශ්‍යතා සඳහා ඊටාම සුළු ප්‍රමාණයක් පමණක් තිබෙන බව. ඒ ජල සම්පත පානීය ජල අවශ්‍යතා සඳහා සපුරා ගැනීමේදී ඒ වාගේ තිබෙන සීමා සහිත බව. ඊට අදාළ වන ජල චක්‍රයේ ක්‍රියාව. ඒක පළවෙනි කොටසේදී සාකච්ඡා කරපු දේවල්. දැන් අපි දෙවන කොටසේදී සාකච්ඡා කරනවා මේ අපිරිසිදු වෙච්ච ජලය මිනිස් පරිභෝජනය සඳහා අනිවාර්යයෙන්ම පිරිසිදු කළ යුතුයි. එහෙම පිරිසිදු කරලා භාවිතා කළේ නැත්නම් මිනිසා මෙය පරිහරණය කිරීමේදී ශරීරගත වෙලා විවිධ රෝගාබාධ, වමනය, පාචනය මේ වගේ දැඩි අමාරු තත්ත්වයන් පවා සමහර විට මරණාසන්න තත්ත්වයට පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ බොන අවස්ථාවේදී මේ ජලය අපි පරිහරණය කරන අවස්ථාවේදී රෝගයට ගොදුරු නොවුවත් ඒ ජලය දීර්ඝ කාලයක් අප පරිහරණය කිරීමේදී අවුරුදු ගණනාවක් ගිහිල්ලා පසුව වකුගඩු අමාරු වගේ ඊටාම භයානක තත්ත්වයේ අසනීපයන්, රෝගාබාධයන් මිනිසුන්ට වැළඳෙන්න පුළුවන්. ඒ නිසා රාජ්‍ය ජාත්‍යන්තර මැදිහත් වීම සහිතව මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක්සේ සලකා මිනිසුන්ට පානීය ජලය පිරිසුදු තත්ත්වයේ පානීය ජලය ලබා දීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා. දැන් අප ලංකාවේ ජීවත් වෙනකොට ප්‍රධාන තිබෙන අමාත්‍යාංශයක් ඒකට අපි කියනවා ජල කළමනාකරණය කරන අමාත්‍යාංශය. මෙන්න මේ අමාත්‍යාංශය යටතේ අපිට අවශ්‍ය ජලය පිරිසිදු කරලා මේ පානීය ජලය නල මාර්ග යටතේ අපට ලබා දෙනවා. ඒකට අපි කියනවා ජාතික ජල සම්පාදන හා ප්‍රවාහන මණ්ඩලය. ජාතික ජල සම්පාදන හා ප්‍රවාහන මණ්ඩල. අපි ඒකට කෙටියෙන් කියනවා වෝටර් බෝඩ් එක කියලා. මීට අමතරව ග්‍රාමීයව ඊටාම කුඩා ප්‍රදේශයකට පිරිසුදු තත්ත්වයේ පවතන දිය උල්පත් තෝරාගෙන ඒවා ගබඩා කරලා මිනිසුන්ට පිරිසුදු කර බෙදා හැරීමේ ක්‍රමවේදක් තිබෙනවා. ඒ නිසා අපි මේ ජලය ගන්න කිසියම් නියදියක් තිබෙනවා නම්, ප්‍රභවයක් තියෙනවා නම් මේ ප්‍රභවයේ ජල සාම්පල අරන් ගිහිල්ලා ඒවා පරීක්ෂාවට භාජනය කරනවා. කොපමණ khනිජ ලවණ ප්‍රමාණයක්, කොපමණ රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක්, කොපමණ බැක්ටීරියා වර්ග, අහිතකර සංයෝග කොපමණ තිබෙනවද අපිට තාම ලෙහෙසියෙන් නවීන තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. මේවා සොයා ගන්න. ඒ වගේම අපවිත්‍ර වූ තොර වූ සමහර ඊටාම පෞරාණික දිය උල්පත් ඒවට නල බට යොදලා කුඩා ප්‍රදේශවලට බෙදා හැරීම සිදු කරන ප්‍රාදේශීය මේ ජල යෝජනා ක්‍රමත් අපිට දැක් ගන්න පුළුවන්. ඒ නිසා රජයක ප්‍රධාන අරමුණ මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතාව වෙන ජලය ලබා දීම සඳහා මෙන්න මේ ආකාරයෙන් පානීය ජල ව්‍යාපෘතියන් කළමනාකරණය කරමින් නිවැරදි ආකාරයට ලබා දීමට කටයුතු කිරීම ඉතාම අවශ්‍ය වෙනවා. අප මේ රටේ මෙහෙම තිබුණාට සමහර ඉතාම දුප්පත් දුගී රටවල් තිබෙනවා. මේ දිය බීමට පවා වතුර පොදක්වත් සොයාගත නොහැකිව. ඒ නිසා අප කලින් කොටසේදී සාකච්ඡා කර විදිහට අප සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ මේ ජලය ඊටාම ආරක්ෂාකාරී ලෙස භාවිතා කිරීමයි. දැන් මේ ජලය අපිරිසිදු වෙලා කාණු පද්ධති, වැසිකිලි, අපද්‍රව්‍ය, කැලි, කසල මේ ඔක්කොම එකතු වෙච්ච ජල ප්‍රභව තුලට නල මාර්ග පොම්ප යොදලා ඒ ජලය පොම්ප කරගනිමින් ඒ ජලය පිරිපහදු කරලා අපට ලබා දෙනවා. නමුත් එහිදී විශේෂ කාරණාවක් මතක තියාගත යුතුයි. මේ ජලයේ පිරිපහදු වෙන්නේ රොන් මඩ, අපද්‍රව්‍ය, සාක, සත්ව කොටස්, ඒ වගේම බැක්ටීරියා වගේ තියෙන දේවල් පමණයි. ඔබට කියූ පරිදි මේ රසායනික සංයෝග, රසායනික මූලද්‍රව්‍ය වෙන මේ අපි කතා කරන බැරලෝහ ඉවත් කිරීමේ ක්‍රමවේදයක් මේ ජාතික ජල සම්පාදන හා ප්‍රවාහන මණ්ඩලයේ තිබෙන මේ ජල සම්පාදන එහෙම නැත්නම් ජල පිරිපහදු කිරීමේ ක්‍රමයට අදාළ නැහැ. ඒ නිසා කුමක්ද දුවේ පුතේ කරන්නේ? අප නිවෙස්වල විද්‍යුත් ක්‍රමයක් යටතේ ඒ බැරලෝහ පෙරා විස බීජ හරණය කරමින් අප පරිභෝජනයට ගත යුතු තත්ත්වයක්, එහෙම නැත්නම් දැඩි අවදානම් තත්ත්වයක අප සිටිනවා. ඒ ජලය අප දීර්ඝ කාලයක් භාවිතා කළහොත් අප නොදැනීම අප වකුගඩු සමහර අවස්ථාවලදී අකර්මණ්‍ය වීම, විවිධාකාර සොයා නොගත් පිළිකාකාරක තත්ත්වයන්, රෝගාබාධයන්ට අප සියලු දෙනාට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා දුවේ පුතේ ඔබ ප්‍රධාන අවශ්‍යතාව සමහර දේවල් වලට, ඔබ අත තිබෙන දුරකථන වලට, ඇඳුම් පැළඳුම් වලට විශාල මුදලක්, කෑම වලට විශාල මුදලක් ඔබ වැය කරනවා.
නමුත් ඔබ කවදාවත් හිතන්නේ නැහැ ඔබ බොන වතුර බෝතලයට වියදම් කර යුතුයි කියලා. ඒ නිසා ඔබ කිසියම් හෝ ගමනක් දුර ඈත ප්‍රදේශයක් යන විට අනෙත් සියලු වියදම් නවතා දමා ඔබ අනිවාර්යයෙන්ම මුදල් දී හෝ මිලදීගෙන පිරිසුදු තත්ත්වයේ මේ පෙරපහදු කරන ලද පානීය ජල බෝතලයක් පවා මේ වකවානුවේදී බීමට ගැනීම ඔබේ ආයුෂ දික් කර ගැනීමත් රෝගාබාධ වලින් තොර වීමටත් වැදගත් කාරණාවක් ලෙස මා මේ පරිච්ඡේදය තුලදී සටහන් තබා ඔබව දැනුවත් කිරීම කරනවා. දැන් අපි මේ පාඩමට මෙන්න මේ ආකාරයෙන් අවතීර්ණ වෙමු. ජලය පිරිසුදු කර බෙදා හැරීම ජලය අපවිත්‍ර වෙලා. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාම තමයි මේ ජලය අපවිත්‍ර වෙලා තිබෙන්නේ. නගරයක් තුල විවිධ කාර්යයන් සඳහා ජලය භාවිතා කරනු ලබයි. නගරයක් ගන්නකො හෝටලයක්. පිඟන් සේදීම, බිම සේදීම, නෑම, වාහන සේදීම, වාහනවල තිබෙන අපද්‍රව්‍ය සේදීම, ඒ වගේ මෙන්න මේ විවිධාකාර කටයුතු වලින් මේ එන ජලයන් කාණු පද්ධති වලට යොමු කරනවා. ඒ කාණු පද්ධති වලට යොමු කරලා ඒ කාණු හරහා කෙලින්ම යවන්නේ ගංගා ජලාශ වලටයි. කොහේදී හෝ ගංගා ජලාශයකට එය එකතු වීම සිදු වෙනවා. ඒ නිසා සමස්ත මිනිසාගේ සේදුම් ක්‍රියාවලිය සියල්ලම මෙන්න මේ ජල ප්‍රභවයන්ට එකතු වීමේ විශාල අවදානමක් ලංකාව සහිත මුළු ලෝකයේම පෙළඹලා සිටිනවා. ඊටාම දියුණු රටවල් මේකෙන් බේරලා තිබුණත් මේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මේවා ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා අප සියලු දෙනාගේම වගකීම ජල සම්පත ආරක්ෂා කර ගැනීම. බීමට ආහාර පිසීමට නෑමට සේදීමට ගෙවතු කටයුතු වලට මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත කාර්යයන් සඳහා නිවෙස්වල ජලය භාවිතා කරනු ලබයි. අපේ නිවසේ ජලය නැතිනම් අපේ සම්පූර්ණ දවසේම ක්‍රියාකාරීත්වය යන හිටිනවා. විශේෂයෙන්ම ජලය අවශ්‍ය වෙනවා වැසිකිලි කැසිකිලි කාර්යයන්, නෑම දිය නෑම, සේදීම කටයුතු සඳහා. ඒ වගේම අපිට ඊළඟට ජලය අවශ්‍ය වෙනවා අපේ කුස්සියට. මේ කුස්සියේ තිබෙන ආහාර ද්‍රව්‍ය සෝදා ගැනීම, යොම් පියුම් කටයුතු, සේදීම් කටයුතු වලට අවශ්‍ය වෙනවා. ඒ වගේම ගෙවත්තේ තිබෙන මල්, පැල, තනකොළ මේ වගේ දේවල් වලට වතුර එසෙන්නත්, වාහන සේදීම වැනි කාර්යයන් සඳහා අපට ගෙවත්තට ජලය අවශ්‍ය වෙනවා. ඒ නිසා කිසියම් දිනක ජලය නොලැබුණොත්, එක දිගට ජලය නොලැබුණොත් සම්පූර්ණ මිනිසාගේ ක්‍රියාකාරකම් සමූහයම කඩා වැටීමක් සිදු වෙනවා. ඒ නිසා මේ සෑම නිවසකටම අපිට ජලය ලබා දීමට අවශ්‍යයි. මේ ජලය ලබා දීම, මේ ජලය පිරිපහදු කිරීමට කිසියම් වියදමක් දරන්න වෙනවා. මේ වියදම දරා ගැනීම සඳහා ඒ වියදමට ලාභ ප්‍රතිශතයක් තබාගෙන මේ ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය විසින් අපට කිසියම් මුදලක් යටතේ නාගරික නිවාස සංකීර්ණ වලට මේ ජලය ලබා දීම සිදු කරනු ලබනවා. දැන් මේ අපි කතා කරන්නේ ඒ ජලය ලබා දෙන්න කලින් පිරිපහදු කරන්නේ කොහොමද? පෙරන්නේ කොහොමද? ඒවා ගබඩා කර තබාගෙන ඉන්පසු බෙදා හැරීමේ ක්‍රියාවලිය නිවැරදි ආකාරයෙන් සිදු කරන්නේ කොහොමද යන්න වගේ තමයි මේ දැන් අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. රෝහල්, කාර්යාල, පාසල්, පූජනීය ස්ථාන වැනි පොදු ස්ථානවල පරිභෝජනය සඳහාද ජලය භාවිතා කරනු ලබයි. අපි නිවෙස් වලට අමතරව කාර්යාල, පාසල්, පන්සල්, පල්ලි, කෝවිල් මේ සියලුම ස්ථානවලට අනිවාර්ය අවශ්‍යතාවක් තමයි මේ ජලය ලබා දීම. එලෙසම කර්මාන්ත සහ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යන්ත්‍ර සූත්‍ර පිරිසිදු කිරීම, තාප පාලනය කටයුතු සේවක සේවිකාවන්ගේ දෛනික ජල අවශ්‍යතා ගොඩනැගිලිවල පවත්වාගෙන යන දෛනික කටයුතු සඳහාද ජලය භාවිතා කරනු ලැබේ. මේ වගේ කටයුතු, දෛනික කටයුතු විශාල සංඛ්‍යාවක් සඳහා දුවේ පුතේ අපට මේ ජලය භාවිතා කිරීමට සිදුවන බව තරයේ මතක තියාගන්න. නගරයක් සඳහා පානීය ජල සම්පාදන ක්‍රමයක් සැලසුම් කිරීමෙහිලා අවශ්‍ය ජල ප්‍රමාණය ගණනය කළ යුතුය. දැන් අපි මේ සිවිල්, අපි දන්නවා අපේ කොටසක් දෙනවා සිවිල් ශාස්ත්‍රය. මේ සිවිල් ශාස්ත්‍රයේ වැඩ කරනකොට මේ සිවිල් ශාස්ත්‍රය බෙදනවා රෝඩ් ඇන්ඩ් හයිවේ, මහා මාර්ග, දුම්රිය මාර්ග නිර්මාණය කිරීම එක් පැත්තක්. ඊළඟට ගොඩනැගිලි නිර්මාණය කිරීම, මහා පරිමාණ උස ගොඩනැගිලි නිර්මාණය කිරීම බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් පැත්ත. ඊළඟ තියෙනවා waste water management and disposal system, ස්වරේජ්. waste water අපද්‍රව්‍ය, මේ අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කිරීම, කළමනාකරණය කිරීම, ජලය පිරිපහදු කිරීම මේ සම්බන්ධ සිවිල් ඉංජිනේරු විද්‍යාව. ඊළඟට තියෙනවා ඉරිගේෂන්,
සිස්ටම් ඉංජිනේරින්. මේ වාරි පද්ධති නිවැරදි ආකාර ජල කළමනාකරණය කරලා කෘෂි කාර්මික කටයුතු සඳහා මේ ජලය ලබා දීමේ තාක්ෂණික ක්‍රම. මෙන්න මේ ප්‍රධාන ශේෂ්ත්‍ර හතරකට මේ සිවිල් ඉංජිනේරු තාක්ෂණ වේදය එහෙම නැත්නම් සිවිල් ඉංජිනේරින් බෙදෙනවා. දැන් මේ පැත්තේ එක සිවිල් ඉංජිනේරුවෙක් ඉන්නවා අපි හිතමු මේවා තියෙන ජල කළමනාකරණය කරන්න. එතකොට මේ ජල කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් විවිධාකාර සොෆ්ට්වෙයාර්ස් විවිධාකාර ශිල්පීය ක්‍රම ඉංජිනේරු ක්‍රමවේදයන් බොහෝමයක් අදාළ වෙනවා. දැන් අපි හිතමු අපිට අවශ්‍ය වෙනවා කිසියම් ප්‍රදේශයකට ජලය බෙදා හරින්න. ජලය බෙදා හරින්න කලින් අපි ගවේෂණයක් අපි සමීක්ෂණයක් කළ යුතුයි ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ ජල අවශ්‍යතාවය. එක මිනිස්සෙක් දවසට කොච්චර විතර ප්‍රමාණයක් ජලය පාවිච්චි කරනවද? ඒ නිවසේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? ඒ ප්‍රදේශයේ කර්මාන්තශාලා කොපමණක් තිබෙනවද? දෛනිකව දිනකට කොච්චර ජල ප්‍රමාණයක් අවශ්‍ය වේද? අන්න ඒ ප්‍රමාණය හා සමාන ප්‍රමාණයකට ජල ගබඩා ටැංකිය ඩිසයින් කරනවා. අවශ්‍යතාවයේ ප්‍රමාණයට පමණක් ජල ධාරිතාව ගබඩා ටැංකිය නිර්මාණය කළ හැකිද? නැහැ. ඊට වඩා කිහිප ගුණයකින් වැඩි ධාරිතාවක් සහිතව ජල ටැංකි නිර්මාණය කළා මේ පිරිපහදු කරන ජලය අදාළ ප්‍රදේශයේ කිසියම් උස් ස්ථානයක ගබඩා කර තබා ගන්න. මේවට අපි කියන උඩිස් ටැංකි, ඕවර්හෙඩ් ටැංකි කියලා. මේ ඕවර්හෙඩ් ටැංකියකට මේ නැවතත් නල මාර්ග සම්බන්ධ කරමින් පොළවේ ගුරුත්වජ බලය යටතේ ඉහළ ස්ථානයකට තියෙනවා MGH. එළියට යනකොට භාගයක් ME වර්ග චාලක ශක්තිය බවට පත්වලා මේ ජලය බෙදා හරිනු ලබනවා. නමුත් ඔබ කල්පනා කරන්න මේ MGH ඉහළ තිබුණට මේ ගොඩාක් ඈතට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්ද? අරයි යන්න පුළුවන්ද? බෑ. නල මාර්ග තරල තුල පවතන දුෂ්ශ්‍රාවිතා බල, ඝර්ෂණ බල හේතුවෙන් යන්න ටික දුර යන්න මේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වුණත් ශක්ති හානි සිදුවලා නවතිනවා. මෙන්න මෙවැනි අවස්ථාවක නැවතවතා පොම්ප යොදා ගනිමින් ඒ නැවත තරල පීඩනයට භාවිතා කරමින් නැවතත් පම්ප කරන්න වෙන අවස්ථාවක් තිබෙනවා. එහෙම නැත්නම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙන ටැංකි ඉදි කරලා ඒ ගුරුත්වජ බලයේ උපරිම ප්‍රයෝජනයක් උපරිම කාර්යක්ෂමතාවක් සහිත වන පරිදි මේවා නිර්මාණය කරන්නත් මේ ඉංජිනේරු විද්‍යාව ශිල්පීය ක්‍රමය අපි භාවිතා කරනවා. මේ සඳහා විවිධාකාර වූ සොෆ්ට්වෙයාර්ස් මෘදුකාංගයන් නවීන තාක්ෂණයත් එක්ක මේ ජල කළමනාකරණ ඉංජිනේරු විද්‍යාවටත් වර්තමාන එකතු වෙ තිබෙනවා. ඔබ විශ්වවිද්‍යාලයේ ගියාම විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන අවස්ථාවේදී මේ ඔබ තෝරාගත්ත එක් ෆීල්ඩ්ස් එක් මාතෘකා යටතේ එක් ශේෂ්ත්‍ර යටතේ ඔබට වෙන වශයෙන් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. නමුත් අපි දැන් ET සිලබස් එක ගත්තාම සිවිල්, මෙකැනිකල්, ඉලෙක්ට්‍රිකල් මේ හැම ශේෂ්ත්‍රයකම ඊටාම පොඩ තමයි අපි උගන්වන්නේ. ඔබ විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය මේ වාතුරට ගියාම ඔබට ඉගෙන ගන්න ඕනේ එක්තරා තෝරාගත්ත ශේෂ්ත්‍රයක් පමණයි. ඒ තෝරාගත්ත ශේෂ්ත්‍රයේ උපරිමයට කිසියම් මොදුරකට ඔබ ඉගෙන ගනිමින් ඒ ශේෂ්ත්‍රයේ රැකියාවක තමයි ඔබ අධ්‍යයනය කරන්න තීරණය වෙන්නේ. ඒ නිසා දුවේ පුතේ සමහර විටදී ඔබට නොගැලපෙනව ඔබ අකමැති ඔබ කිසිදා නොසිතන විදිහේ ශේෂ්ත්‍රයක් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කැමති ශේෂ්ත්‍රයක් ලබා ගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද? උසස් පෙළෙන් මේ වීඩියෝ දර්ශන බලමින් ඉහළ සාමාර්ථ ඉහළ ශ්‍රේණි ලබා ගැනීම දිස්ත්‍රික් කුසලතාවයන් දිවයිනේ කුසලතාවයන් ලබා ගැනීම. ඒ දිවයිනේ කුසලතාවයන් ඉහළ දිස්ත්‍රික් කුසලතාවයන් ඉහළ ලබා ගත්තාම ඔබ කැමති ඔබ ආශා කරන ඔබේ ජීවිතේ බලාපොරොත්තු තියෙන කැමති පාඨමාලාවක් තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේ කැමති දේවල් ළඟා කර ගැනීම සඳහා අනිවාර්යයෙන් නැවතත් මතක් කරනවා සිදු කළ යුත්තේ දුවේ පුතේ පළමු කාරණාව නිවැරදි ආකාරයෙන් අධ්‍යාපනය හැදෑරීමයි. දිනකට අවශ්‍ය වන ජල ලීටර් ප්‍රමාණය සහ ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව අනුව දල ජල ඉල්ලුම ගණනය කළ හැකිය. ගෘහස්ත පාරිභෝගිකයෝගේ දිනකට ජල ලීටර් 100ක් සාමාන්‍යයෙන් පරිභෝජනය කරයි. මෙන්න මිනිස්සෙක් දවසකට ජල ලීටර් 100ක් නාන්න, රෙදි සෝදන්න, වැසිකිලි කැසිකිලි කටයුතු සඳහා තමාගේ වාහනය සෝදන්න දල වශයෙන් 100ක්වත් අවශ්‍ය වෙනවා. නමුත් මේ 100 සමහර අවස්ථාවලදී වැඩිපුර යූස් කරන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී ඊට වඩා අඩුවෙන් තමයි යූස් කරන්නේ. මෙන්න මේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි තමයි මේ ඉංජිනේරු ශිල්පීන්, ඉංජිනේරු තාක්ෂණවේදීන්, ඉංජිනේරුවන් මේ ජල කළමනාකරණ පද්ධතියක්, ජලය බෙදා හැරීමේ පද්ධතියක් කිසියම් ස්ථානයක ස්ථානගත කරන්නේ.
ගෘහස්ත ජල ඉල්ලුම මැනීම සඳහා නිවෙස්වල වෙසෙන පුද්ගලයන් සංඛ්‍යාව ජලය භාවිතා කරන උපකරණ ගණන සහ ජීවන මට්ටම යන නිර්ණායක යොදාගත හැකි වේ. පුද්ගලයන් කොච්චරක් ඉන්නවද? ජලය යොදාගෙන කෙරෙන උපකරණ කොච්චරක් තියෙනවද? ඔවුන්ගේ ජීවන මට්ටම් මොන වගේ තත්ත්වවල තියෙනවද? මෙන්න මේ කියන කාරණා එහෙම නැත්නම් මේ යන සාධකයන් පදනම් කරගනිමින් ඔවුන් දිනකට පරිභෝජනය කරන්නා වූ ජලය ප්‍රමාණය නිවැරදි ආකාරයෙන් ගණනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. වැව්, ගංගා, සාගර ජලධර හා භූගත ජලය අපවිත්‍ර වීම අපි ජල දූෂණයයි කියලා කියනවා. ඔන ජල දූෂණය වෙලා. මේ දූෂණය වෙත්ත ජලය අප භාවිතා කරමින් එය පිරිපහදු කරලා බෙදා හරින්න ඕනේ පාරිභෝගිකයා දක්වා. ඝන අපද්‍රව්‍ය පරිසරයට හානි වන අයුරින් මුදා හැරීම. ඝන අපද්‍රව්‍ය ප්ලාස්ටික් කොළ, කඩදාසි, වාහන අමතර කොටස්, ඉලෙක්ට්‍රොනික උපාංග අමතර කොටස් මේ සියල්ලම අපි දැක තිබෙනවා විශේෂයෙන්ම ජල ස්ථානවලට එකතු වෙනවා. විශේෂයෙන් පොලිතීන් වැනි ඝන අපද්‍රව්‍යයන්. මේ ඉලෙක්ට්‍රොනික උපාංගවල තිබෙන අපි චාර්ජ් කරන්න පුළුවන්, ආරෝපණය කරන්න පුළුවන් බැටරි කැබලි, ලිතියම්, ආසනික් මේ වගේ බැර ලෝහ අඩංගු වෙනවා. ප්‍රධාන වශයෙන් ජලයට බැර ලෝහ එකතු වෙන ප්‍රධාන ක්‍රමවේදයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ ආරෝපණය කරන්න පුළුවන් රිචාර්ජබල් බැටරි කැබලි. ඒ වගේම කෘමිනාශක, වල්නාශක මෙන්න මේවා නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා මේ බැර ලෝහ කාණ්ඩත් ප්‍රධාන වශයෙන් අපේ ජල ප්‍රභ වලට එකතු වෙනවා. මේ මගින් මේවා අපවිත්‍ර වීම සිදු වෙනවා. කර්මාන්ත ශාලාවලින් පිටවන අපිරිසුදු ජලය පිරිසිදු නොකොට ජල මූලාශ්‍ර වලට මුදා හැරීමත් මෙය ප්‍රධාන ගැටලුවක් ලෙස ගන්නවා. නමුත් අපි දියුණු වෙච්ච රටවල්, යුරෝපීය දියුණු වෙච්ච රටවල්, මේ රටවල් මේවා කළමනාකරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කර සිටිනවා. කර්මාන්තයකින් කිසිම අවස්ථාවක අදාළ උෂ්ණත්වයට වැඩි ජලය පවා බාහිර පරිසරයට ජල ප්‍රභ වලට මුදා හරින්න බෑ. ඔවුන්ගේ නගරවල කාණු තුල සුරතල් මසුන් ජීවත් වෙනවා. නිවසකින් ජලය බැහැර කරන අවස්ථාවේදී වෙනම පද්ධති මගින් ඒ ජලය පිරිසිදු කරමින් තමයි අප අවට පරිසරයට බැහැර කරන්නේ. කැලි කසල ඊටාම කළමනාකාරීව බැහැර කර යුතුයි. ඒ නිසා කිසියම් ක්‍රමවත් රටාවකට, කිසියම් ක්‍රමවේදයකට තමයි ඔවුන්ගේ ජීවන මට්ටම්, ඔවුන්ගේ රාජ්‍ය ආයතන සහ පරිපාලනය විසින් පවත්වාගෙන තිබෙනවා. මෙන්න මේ ආකාරයට මුළු ලෝකයම මෙන්න මේ ක්‍රියාදාමයන්ට එකතු වෙලා සකස් කරොත් අපිට මේ මුළු ලෝකයේ තිබෙන බීමට සුදු ජල සම්පත තවදුරටත් ඊටාම සනීප ආරක්ෂක අයුරින්, ඊටාම හොඳ අයුරින් අපට පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඝන අපද්‍රව්‍ය පරිසරයට හානි වන අයුරින් මුදා හැරීම. කර්මාන්ත වලින් පිටවන අපජලය පිරිසුදු නොකර ජල මූලාශ්‍ර වලට මුදා හැරීම මෙන්න ජලය දූෂණය වෙන්න බලපාන හේතු. අධික වශයෙන් සිදු කරන කෘෂි රසායන, කෘමිනාශක, වල්නාශක භාවිතය. මෙන්න මේ තමයි ලෝකයේ තියෙන, ලංකාවට බලපා තියෙන ප්‍රබලම හානිකර තත්ත්වය. කෘමීන් නසන්න, වල් මර්ධනය කරන්න විවිධාකාර වූ භෝගයන්ට විවිධාකාර වූ රසායනික සංයෝග ඉසීම සිදු කරනවා. මෙයාගේ බරපතලකම අද වෙන විට මේ ලෝකයේ, ලංකාවේ මිනිසු පෙළෙනවා. හිතා ගන්න බැරි තරම් පිළිකා රෝගීන්, සිතා ගන්න බැරි වකුගඩු අමාරු, මෙන්න මේ වගේ රෝගාබාධ මේ වලට ශීඝ්‍ර වශයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙලා ඉවරයි. දැනට සොයාගෙන තිබෙනවා මෙන්න මෙවැනි කෘෂි නාශක, වල් නාශක වල බලපෑම් ඍජුව ඔවුන්ට බලපාන බව. අනාරක්ෂිත සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ලෙස වැසිකිලි අපජලය හා සේදුම් සඳහා යොදාගත් අපජලය විවෘත ජල මූලාශ්‍ර වලට බැහැර කිරීම ආදී කරුණු නිසා ජල මූලාශ්‍ර අධික වශයෙන් දූෂණය වේ. මේ ජල මූලාශ්‍රයන් අධික වශයෙන් මොනවා වෙලාද දුවේ පුතේ මේ වෙන වෙද්දී දූෂණයට ලක් වෙලා. ඒ ප්‍රභවයන්ම තමයි අපි ජල පිරිපහදු ක්‍රියාවලිය සඳහා ගන්න තිබෙන්නේ. වෙන දේවල් නැහැනේ. බැරලෝහ ඉතා සුළු ප්‍රමාණයන්ගෙන් ජලයේ දියවි පරිවෘත්තීය පද්ධතිය හරහා මිනිස් ශරීරයට එකතු වෙයි. බැරලෝහ අතර රසදිය, ඊයම්, ආසනික් මිනිස් ජීවිත ඉක්මනින් අවසානය කරා ගෙන යන ප්‍රධානම සංඝටක වේ. දැන් දුවේ පුතේ මතක තබා ගන්න රසදිය, ඊයම්, ආසනික් මේවා බැරලෝහ විදියට මිනිස් සිරුරට එකතු වෙන්නේ.
මේ මිනිස් ක්‍රියාකාරකම් නිසාම මේ පරිසරය දූෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බව. ඊළඟට අපි ගමන් කරනවා මෙම බැරලෝහ ජලය ඉවත් කිරීම මිල අධික වේ. එම නිසා එබඳු ජලය භාවිතයට නොගැනීම එකම විකල්පය වේ. දැන් මේ ජලයෙන් මේ බැරලෝහ ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේද තිබෙනවා. නමුත් ඒ සඳහා යන වියදම තරමක් අධික වෙනවා. ඒ නිසා අපිට හොඳම දේ තමයි මේ බැරලෝහ අඩංගු නොවන විකල්ප ක්‍රම භාවිතා කිරීම. පිරිසිදු ජල ප්‍රභව මේ සඳහා යොදා ගැනීම. නමුත් අවාසනාවකට අපට ප්‍රදේශය තුල අප ජීවත් වන බොහෝ ප්‍රදේශ තුල එවැනි ඊතා පිරිසුදු තත්ත්වයේ ජල මූලාශ්‍රයන් සොයා ගන්න නැහැ. නමුත් ගෘහස්ත හා කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය අති විශාල ජල ප්‍රමාණය ජල ප්‍රභවයන්ගෙන් ලබාගෙන පිරිපහදු කර සෑම ස්ථානයකටම ගෙනනු ලබයි. අපි මේක බොන්න පිසින්න ගත්ත නැති වුණාට එදිනෙදා සේදුම් නෑම් කටයුතු සඳහා සාමාන්‍යයෙන් පිරිපහදු කරන ලද අපවිත්‍ර ජලයේ තියෙන මඩ ශාක සත්ව අපද්‍රව්‍යයන් විස බීජ බැක්ටීරියා නැසලා අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. නමුත් බීමට ගැනීමේදී අර බැරලෝහ තිබෙන මේ ජලය ඊටම අහිතකරයි. ඒ නිසා බැරලෝහ කෙසේ හෝ ඉවත් කරලා ඊටම නිවැරදි ආකාරයෙන් පිරිසිදු කරලා අපි පරිභෝජනය කරොත් එය වඩා හොඳ තත්ත්වයක් බවට පත් වෙනවා. මේ අනුව ප්‍රභවයෙන් ජලය ලබා ගැනීම පිරිපහදුව බෙදා හැරීම ලෙස ජල සැපයුම ප්‍රධාන පියවර තුනකි. ජල සැපයුම ප්‍රධාන පියවර තුනකට බෙදන්න පුළුවන්. ප්‍රභවයෙන් ජලය ලබා ගන්නවා. ඒ ලබාගත් ජලය පිරිපහදු කරනවා. ඉන්පස්සේ ඒ ජලය බෙදා හරිනවා. මෙන්න මේ පියවර තුන යටතේ අපි දැන් සාකච්ඡාට භාජනය කරමු. කොහොමද ප්‍රභවයකට ජලය ලබා ගන්න භාවිතා කරන ක්‍රම? පොම්ප කරනවද? මොන විදිහේ පොම්ප භාවිතා කරනවද? ඊට පස්සේ ඒ ජලය අරයි යන්නේ කොහාටද? පිරිපහදු කිරීමේ ස්ථානයට. ඒ පිරිපහදු කරන ස්ථානයේ සිදුවන ක්‍රියාකාරීත්වය කුමක්ද? ඒ වගේම මේ පිරිපහදු කරන ලද ජලය කොමන ආකාරයකටද බෙදා හරින්නේ කියන කාරණාව. පානීය ජල ව්‍යාපෘතියක් මගින් ජලය සැපිය යුත්තේ ගුණාත්මක තත්ත්වයෙන් යුතුවයි. ජලයේ ගුණාත්මක භාවය භෞතික, රසායනික සහ ජෛවීය වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කළ හැක. භෞතික, රසායනික, ජෛවීය. කිසියම් පානීය ජල ව්‍යාපෘතියක් තියෙනවා පිරිසිදු කරලා ජලය බෙදා හරිනවා. ඔවුන් අවධානය යොමු කරනවා ජලයේ භෞතික ගුණ. පාට, බර, ඝනත්වය, රස. රසායනික ගුණ pH අගය කොච්චර තියෙනවද? ලවණ කොච්චරක් තියෙනවද? මෙන්න මේවායි කාරණා. ඊළඟට ජෛවීය වශයෙන් බැක්ටීරියා, වෛරස් කුමන වගේ ප්‍රමාණයක් මේ තුල අන්තර්ගත වී තිබෙනවාද? මෙන්න මෙවැනි කාරණා, මෙවැනි ගුණාත්මක භාවයන් නිවැරදි ආකාරයෙන් සංසන්දනය කිරීමෙන් ගැළපීමෙන් අපට පාරිභෝගිකයාට පිරිසුදු ජලය ලබා දීමේ හැකියාව තිබෙනවා. පොදුවේ පානීය ජලයේ තිබිය යුතු ගුණාත්මක තත්ත්ව පහත දැක්වේ. ඔන්න පිරිසුදු තත්ත්වයේ තිබෙන මෙන්න මේ ආකාරයේ පිරිසුදු තත්ත්වයේ තියෙන ගුණාත්මක ජලයක් ගත්තාම මෙහෙම වෙන්න ඕනේ. අපිට බොන්න හොඳ ජලයක්. අපේ එදිනෙදා කාර්ය සඳහා ඊටාම පිරිසුදු මට්ටමේ ජලයක් තියෙනවා නම් මෙන්න මේ වගේ වෙන්න ඕනේ. රෝගකාරක බැක්ටීරියා සහ වෛරස් වලින් තොර වීම. මේ ජලයේත් අන්තර්ගතයි රෝගකාරක බැක්ටීරියා සහ වෛරස්. ඒවා තිබෙන්න බෑ එකක්වත්. පාට රහිත විය යුතුයි. ජලයට පාටක් තියෙනවා කියලා කියන්නේ කිසියම් අපද්‍රව්‍යයක් වූ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් ඒ තුල අන්තර්ගතයි. ඒ නිසා ජලය අවර්ණයි, පාටක් නැහැ. විනිවිද පෙනිය යුතුයි. හොඳින් විනිවිද පෙනෙන්න ඕනේ. ඒ විනිවිද නොපෙනෙන අවස්ථා තමයි බොහෝ වෙලාවට බොර වීම, මඩ වීම, අපද්‍රව්‍ය අඩංගු වීම. ඒ නිසා ජලය විනිවිද පේන්නේ නැහැ. ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමක පැවතිය යුතුයි. උෂ්ණත්වය වැඩි වෙන්න බෑ. ඉහළ උෂ්ණත්වයක සහිත ජලය තරමක් වූ අහිතකර තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමක් මේ පානීය ජලය සඳහා තිබෙන්න ඕනේ. ජලය අලුත් විය යුතුය. අමුතු රසයක් හෝ ගන්ධයක් හෝ ඇති නොකළ යුතුය. රසය අලුත් වෙලා අමුතු රසයක් ගන්ධයක් නැත්තම් අන්න එය හොඳ තත්ත්වයේ හොඳ මට්ටමක පවතින බීමට සුදුසු ජලයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ද්‍රාව්‍ය ඔක්සිජන් අඩංගු විය යුතුය. ද්‍රාව්‍ය ඔක්සිජන් කියලා කියන්නේ මේ බීමට සුදුසු ජලයේ හොඳින් ඔක්සිජන් අඩංගු වෙන්න ඕනේ. දැන් ඔක්සිජන් අඩංගු නොවන තත්වයට පත්වන්නේ කොහොමද දුවේ පුතේ? හොඳට මතක තියාගන්න.
අපි වගේම බැක්ටීරියත් ඔක්සිජන් ගන්නවා. ජලයේ ඉන්නවනම් කිසියම් බැක්ටීරියාවන් ඒ බැක්ටීරියා ජලයේ ද්‍රාව්‍ය ඔක්සිජන් අවශෝෂණය කරගන්නවා. ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියෙන් ඇමෝනියා මීතේන් වායුව වගේ වායුන් තමයි පිට කරන්නේ. ඒ නිසා ඒ ජලය කිසියම් අමිහිරි ගඳක් අමුතු පැහැයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඇමෝනියා මීතේන් වගේ වායු ඉවත් කිරීමට වග බලා ගන්න ඕනේ. මේ ඉවත් කරන ජලය කැළතීම, කැළඹීම, ඒ වගේම විවිධ රසායනික ද්‍රව්‍ය යෙදීම වැනි ක්‍රමවේද භාවිතා කරමින් මේ පිරිසුදු ඔක්සිජන් ඒ තුළට කලවම් කිරීම සිදු කරනු ලබනවා. විෂදායක ද්‍රව්‍ය වලින් තොර විය යුතුය. බැරලෝහ වගේ විෂ ද්‍රව්‍ය වලින් තොර වෙන්න ඕනේ. විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ප්‍රමාණය අවම විය යුතුය. දැන් ඇත්තටම ජලය ගත්තොත් ජලයේ රසායනික ද්‍රව්‍යයන් කිසියම් හෝ ප්‍රමාණයකින් අඩංගු වෙනවා. මේ අඩංගු වන ප්‍රමාණයට 100%ක් නවත්තන්න බෑ. පොළවේ ගලාගෙන යනකොට පොළවේ තියෙන ලවණ වර්ග එකතු වෙනවා. අඩංගු බදුන් වල අවට පරිසරයේ තියෙන මේවා රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. දැන් විශේෂයෙන් අපි ගත්තාම කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කළ කාබනික අම්ලය ජලයේ ද්‍රව්‍යයයි. දැන් බීමට සුදුසු තත්ත්වයේ ජලය කියලා කියන්නේ pH අගය 7 නෙවෙයි pH අගය 5.6 වෙනකම්. එහෙනම් එයාට අම්ල කලවම් වෙලා. එහෙම කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් කිසියම් ප්‍රමාණයකට අවම වෙන්න ඕන. විශාල වශයෙන් එන්න බෑ. ඊළඟට මල බැඳීම් තත් ඇති නොකළ යුතුයි. සමහර මේ ජලයෙන් ලෝහ මල බැඳීම් තත් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණවත් කටිනත්වයක් මේ ජලයට තිබිය යුතුයි. මෙන්න මේ කියන සාධකයන් සියල්ල පරිපූර්ණ වෙනවා නම් මෙන්න මේ කතා කරන සාධකයන් සියල්ල පරිපූර්ණ වෙනවා නම් ගුණාත්මක තත්වයෙන් ඉහළ ජලයක් ලෙස අපි නම් කරනවා. පරිභෝජනයට ගන්නා ජලය පිළිගත හැකි ප්‍රමිතීන්ගෙන් විය යුතුය. මෙම ප්‍රමිතීන්ගේ සීමාවන් ලෝකයේ තැනින් තැන මද වශයෙන් වෙනස් විය හැකි නමුත් මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත් කළ පොදු ප්‍රමිතියක් පවතී. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉදිරිපත් කරන ලද පොදු ප්‍රමිතියක් තියෙනවා. එහි ලයිස්තුගත කර ඇති සංඝටකයන් අනුමත සීමාව ඉක්මවා තිබේ නම් එම ජලය දිගු කාලින හෝ ෂණික සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතු විය හැකිය. දැන් ඔබ දන්නවා වර්තමාන තාක්ෂණයත් භාවිතා කරමින් කිසියම් මේ ද්‍රව්‍යයට යොදන මානයක් තියෙනවා. උපකරණයක්. ඒ ද්‍රව්‍ය බඳුනකට ඒ උපකරණය යොදවපු ගමන් ඩිජිටල් මීටර එක පෙන්නනවා එම ජලය කොච්චර ගුණයකින් භාවිතයට පිරිසුදුද අපිරිසුදුයිද කියලා. මේ මොකද්ද මේ මානය? ඒ මාන ඉදිරිපත් කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදාළ රෙගුලාසි වලට අදාළ. pH අගය වැඩි නම්, විෂ රසායනික ද්‍රව්‍ය වැඩි නම් ඒ ජලයට අර මානය දාපු ගමන් නැත්නම් ඒ උපකරණය දාපු ගමන් ජලයේ පිරිසුදුභාවය, අපිරිසුදුභාවය කොච්චර ප්‍රමාණයකින් පවතිනවාද කියලා එහිදී පෙන්වන්න කරනවා. මේ කරන්නේ පුතේ අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ඉදිරිපත් කර තිබෙන මාන අනුව. ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල අනුව ඔවුන් කියනවා මෙන්න මේ සා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා නම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා නම් එය භාවිතයට ගැලපෙන්නේ නැහැ, භාවිතයෙන් ඉවත් කරන්න කියලා. ඊළඟට ඔන්න අපි දුවල පුතාලත් එක්ක අවතීර්ණ වෙනවා ජල පවිත්‍ර කරන පියවරට. මොකද්ද පියවර? ජල පවිත්‍ර කරන පියවර. විවිධ දූෂක ජලයට එකතු වීමෙන් ජලයේ ගුණාත්මක භාවය පිරිහි භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්වේ. මෙය ගැටලුවක් බැවින් දූෂණයට හේතු ද්‍රව්‍ය ජලයෙන් නිවත් කර නැවත භාවිතයට ගත හැකි තත්ත්වයට ජලය පත් කළ යුතුය. එකතු වෙනකොට අපවිත්‍ර වෙනවා. එකතු වෙච්ච අපද්‍රව්‍යයන් ටික ඉවත් කරාට පස්සේ පිරිසුදු තත්ත්වයට පත් වෙනවා. මේ එකතු වෙලා තිබෙන ටික අයින් කිරීමේ ක්‍රියාවලිය, එකතුණු අපද්‍රව්‍යයන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය අප කෙටියෙන් ජල පවිත්‍රණයයි කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් මේ ජල පවිත්‍රණය මෙවන් ආකාරයට අර්ථ දක්වනවා. මේ අනුව ජලයට මුසු වී ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය undesirable chemicals ජෛවීය සම්බන්ධතාවයක් සහිත දූෂක biological containments අනෙකුත් ඝන සහ ද්‍රාවණය වී ඇති අහිතකර වායුන් වැනි දෑ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ජල පවිත්‍රණයයි. අහිතකර රසායනික ද්‍රව්‍ය undesirable chemicals ජෛවීය සම්බන්ධතාවයක් සහිත දූෂක biological containments
මේ දෙකම ඉවත් කිරීමේ ක්‍රියාවලිය. දැන් ඔබට විභාගයේදී අහන්න පුළුවන් ජල පවිත්‍රකරණය සඳහා නිවැරදි අර්ථකථනයක් ලබා දෙන්න. අහිතකර රසායනික ද්‍රව්‍ය, undesirable chemicals, ජෛවීය සම්බන්ධතාවයක් සහිත දූෂක, biological containment මේ අනෙකුත් ඝන සහ ද්‍රාවණය මේවා අහිතකර වායුන් වැනි දෑ ඉවත් කිරීම අප කෙටියෙන් ජල පවිත්‍රණය කියලා හඳුන්වනවා. කොතරම් දුරට ජලය පවිත්‍ර කළ යුතුද යන්න ජලයේ ඒ වන විට පවතින ගුණාත්මක තත්ත්වයන් ප්‍රමිතීන් හා පවිත්‍රණයේ පසු භාවිතා කරනු ලබන අරමුණ අනුව වෙනස් විය යුතුයි. කොතරම් දුර ජලය පවිත්‍ර කරන්න ඕනද? දැන් අපි වාහනයක් සෝදන්න භාවිතා කරනවා කියලා කියන්නේ. දැන් මේ වාහනයක් සෝදන්න භාවිතා කරන මේ ජලයේ බැරලෝහ අයින් කරන්න ඕනද? බැක්ටීරියා වෛරස් අයින් කරන්න ඕනද? නෑ. නමුත් නෑමට ගන්න ඕන ජලය අනිවාර්යෙන් බැක්ටීරියා වෛරස් අයින් කරලා තියෙනවා. බීමට ගන්න ජලයේ බැක්ටීරියා වෛරස් ඒ වගේම බැරලෝහත් අයින් කරලා තියෙන්න ඕන. මේ කොපමණ දුරකට භාවිතා කරනවද යන්න කාරණා මත මේ ජලය පවිත්‍ර කළ යුතු පියවරක් අපිට තීරණය කරන්න වෙනවා. උදාහරණයක් ලෙස පානීය ජලය සඳහා නම් ඊටාම හොඳින් පවිත්‍රණය සිදු කළ යුතුයි. එලෙසම ජලයේ ගුණාත්මක භාවය ප්‍රමිතීන් ශ්‍රී ලංකා ප්‍රමිතීන් SLS අනුකූල විය යුතුය. ජලය ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. දැන් මීට දශක ගණනාවකට ප්‍රථම අපි ජලය සල්ලි දීලා මිලදී ගන්නවා කියන කාරණාව සිනා මුසු ජනවන කාරණාවක්. දැන් ඔබට මේ වීඩියෝ දර්ශන බලන ඔබ ඊටාම බාල අවදියේ පසුව නිසා ඔබ 2000න් උඩ මිනිස්සු නිසා ඔබට මෙය තේරෙන්නේ නැහැ. නමුත් 1970 80 ගණන් වල ජලය මුදල් දී මිලදීගෙන බොනවා කියන කාරණාව සිනාමුසු කාරණාවක් බවට පත් වෙනවා. නමුත් අද වර්තමානයේ වන විට සෑම වෙළඳසැලකම පානීය ජල බෝතල් විකිණීම සඳහා තිබෙනවා. මේ සියල්ලම ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල විය යුතුයි. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් එකට අනුකූල විය යුතුයි. එහිදී ඔවුන් මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ජෛවීය රසායනික ගුණ මොනම විදිහේ මට්ටමක පැවතිය යුතුද යන්න නිවැරදි ආකාරයෙන් තීරණය කරනවා. ඔවුන් ඒ නිවැරදි ප්‍රමිතින් පවත්වන අයට SLS සහතිකය ලබා දෙනවා. එනිසා අපි නිවැරදි ආකාරයෙන් ජලය පානයට ගන්න බෝතල් ගන්නවා නම් SLS සහතිකය නිවැරදිව තිබේදයි දුවේ පුතේ අනිවාර්යෙන් බැලිය යුතුයි. දූෂිත ජලය භාවිතයෙන් ජීවීන්ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට බාධා ඇති කරනු ලැබේ. දූෂිත ජලය භාවිතා කරනකොට ජීවීන්ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයට අනිවාර්යෙන් හානිකර තත්ත්ව ඇති වෙනවා. මිනිසාට ක්ෂණික කෙටි කාලින හෝ දිගු කාලින අහිතකර තත්ත්ව ඇති නොවනසේ ජලය භාවිතා කළ හැකි ජලය පානීය ජලය ලෙස සැලකිය හැකියි. දිගු කාලීන කෙටි කාලීන හානි වන ආකාරයට තිබෙන ජල ප්‍රභව තිබෙනවා නම් ඒවා අපිට භාවිතා කරන්න බෑ. එසේ නොවන ජලය තමයි අපි මිනිසුන් විසින් නිසි ආකාරයෙන් භාවිතා කළ යුත්තේ. ජලය පවිත්‍ර කිරීමේ අවශ්‍යතාවය. දැන් අපි දන්නවා ඇයි ජලය පවිත්‍ර කරන්න කියලා. ප්‍රධාන අවශ්‍යතාවය. මිනිසුන්ට නොසිතන අවස්ථාවකදී විවිධාකාර රෝගාබාධයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන ජීවන රටාව ක්‍රමවත්ව පවත්වා ගන්න අපිට නිරන්තරයෙන් අවශ්‍ය වන ජලය ඉතා පිරිසුදු තත්ත්වයේ පැවතීම අනිවාර්ය වෙනවා. දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනයේ අවශ්‍යතා සපුරාලන කර්මාන්තශාලා සාප්පු සංකීර්ණ මෙන්ම මහල් නිවාස හා වගාබිම් නිසා පිරිසිදු ජලය අපිරිසිදු වේ. සාප්පු සංකීර්ණ කර්මාන්තශාලා මහල් නිවාස විශාල වශයෙන් ලෝකයේ පුරා ප්‍රචලිත වෙනවා. මේවාට අවශ්‍ය ජලය භාවිතා කරාම ඒ ජලය නැවත සේදීම් කටයුතු වලින් බැහැර වෙන්නේ අපද්‍රව්‍ය රහිත ජලයයි. අපද්‍රව්‍ය සහිත ජලයයි. ලෝකයේ ඇති බොහෝ ජල මූලාශ්‍රමේ වන විට පානයට නුසුදුසු ජලය බවට පත් වී ඇත. එබැවින් මිනිස් පරිභෝජනයට ගැනීමට පෙර එම ජලය පිරිපහදු කළ යුතුයි. එනම් මිනිසාගේ පරිභෝජනයට ගැනීමට ප්‍රථම මේ ජලය දුවේ පුතේ අනිවාර්යෙන් මොනා කළ යුතු වෙනවද? පිරිපහදු කළ යුතු වෙනවා. තවද මිනිස් අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු බැහැර කරන අප ජලය බොහෝ අපවිත්‍ර වී ඇති අතර ඍජුව පරිසරයට මුදා හැරීමෙන්
යළිත් ජල මූලාශ්‍ර අපවිත්‍ර වේ. අපි භාවිතා කරන ජලය අපි නිකන් නිවසක හිටමු. සබන්, සේදුම් කුඩු, අපවිත්‍ර ද්‍රව්‍යයන් කොපමණ රසායනික සංයෝග ප්‍රමාණයක් එකතු වෙනවද? මේවා කෙලින්ම ජල මූලාශ්‍ර වලට එකතු කරන්න ඒ ජල මූලාශ්‍ර දිනෙන් දින අපවිත්‍ර වෙන්න පටන් ගන්නවා. දැන් මේවා ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් කොහාටද? එක්ක පොළවට භූගත වෙනවා. වැසි ජලය සමග අභ්‍යන්තර භූගත ජල පද්ධති වලට එකතු වීම සිදු වෙන එක භයානක තත්ත්වයක්, අති භයානක තත්ත්වයක්. එහෙනම් මේ අප මේ ජීවත් වන ලෝකය අපි කොපමණ හොඳින් ජීවත් වෙන්නේ සිටියත්, කොපමණ සෞඛ්‍ය ආරක්ෂිතව, කොපමණ ඖෂධ භාවිතා කරත්, දුවේ පුතේ අපවට පරිසරයේ තියෙන විෂ රසායනිකයන් අපි කෙටිම කියන වසති බිම්. එබැවින් නිවෙස් ගොයබිම් කර්මාන්ත ශාලාවලින් බැහැරවන අප ජලය පිරිසිදු කර පරිසරයට මුදා හැර යුතු වෙනවා. එනිසා අප නිවසකින් පවා බැහැර කරන අවස්ථාවේදී ඒ ජලය පිරිපහදු කරලා තමයි අනිවාර්යයෙන්ම බැහැර කරන්න ඕනේ. එසේ නොවුනොත් සමස්ත සියලු පද්ධතීන් විනාශයට පත්වෙන බව දැන් ඔබට පැහැදිලිව තේරෙනවා. මේ අනුව ජලය භාවිතයට පෙර හා භාවිතයට පසු යන අවස්ථා දෙකේදීම පිරිපහදු කළ යුතුයි. එහෙනම් අපි භාවිතයට ගන්නකොටත් පිරිපහදු කරලා ගන්න ඕනේ. භාවිතෙන් බැහැර කරනකොටත් පිරිපහදු කරලා පරිසරයට බැහැර කරන්න ඕනේ. අපි ඕකෙන් කරන්නේ එකයි. ගන්න කලින් තමයි පිරිසිදු කරන්නේ. වැඩේ කරගත්තට පස්සේ පරිසරයට ඍජුවම ඒ ආකාරයෙන් මුදා හරිනවා. මේ ඊටම අහිතකර තත්වයක්. ජලය පවිත්‍රතාවයේ මිනුම් පැහැදිලි බව උෂ්ණත්වය pH එකය. මෙන්න අපි පවිත්‍ර ජලය ගත්තාම ගුණාත්මක භාවයෙන් ඉහළ හොඳ ජලය එහෙම නැත්නම් පවිත්‍ර වෙච්ච ජලයේ තිබෙන උන ලක්ෂණ පැහැදිලි. හොඳ උෂ්ණත්වයක් තියෙනවා, නිවැරදි pH අගයක් තියෙනවා. pH අගය මැනගන්නේ ජලයේ ආම්ලික හෝ බාෂ්මිකතාවයට අදාළ බිඳුවේ සිට 14 දක්වා pH පරාසයට විහිදී යන pH 7 යන ආම්ලික හෝ බාෂ්මික නොවන සාමාන්‍ය ජලයයි. එයාගෙන් pH අගය 7 උදාසීනයි. pH අගය 7ට වඩා වැඩි වෙනකොට ඒ ජලය බාෂ්මික ස්වභාවයක් ගන්නවා කියලා කියනවා. pH අගය 7ට වඩා අඩු වන අවස්ථාවේදී එම ජලය ආම්ලික ස්වභාවයක් ගන්නවා කියලා කියනවා. pH අගය 7ට වඩා වැඩි වන විට ඒ ජලය බාෂ්මික ස්වභාවයක් ගන්නවා කියලා කියනවා. pH අගය 7ට වඩා අඩු වන විට ඒ ජලය ආම්ලික ස්වභාවයක් ගන්නවා කියලා අපි නිරන්තරයෙන්ම කියනවා. ජලයේ දිය වී ඇති H අයන සම ගණන වැඩි නම් එම ජලය ආම්ලික වේ. ආම්ලික බව වැඩිවත්ම pH අගය බිඳුවට ආසන්න වේ. අර pH අගය 7 ඉඳලා ටික අඩු වෙලා pH අගය බිඳුව වෙන විට ආම්ලික බව ඉතා විශාල වශයෙන් වැඩි වෙනවා. දැන් අපි අම්ල වර්ෂාවක් කියලා කියන්නේ pH අගය 3ට වඩා අඩු වෙනකොට. pH අගය 5.6 බීමට සුදුසු තත්ත්වයේ ජලය. ජලයට එක්වන කෘෂි රසායනික දෑ අපවිත්‍ර ද්‍රව්‍යයන් නිසා ජලයේ pH අගය වෙනස් විය හැකිය. කෘෂි රසායනික ද්‍රව්‍යයන්, අපද්‍රව්‍යයන් මේ නිසා ජලයේ තියෙන pH අගය දුවේ පුතේ මොනවා වෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් වෙනස් වෙන්න පුළුවන්. දිය වී ඇති ඔක්සිජන් සාන්ද්‍රණය. ඔයා ඒ වගේම ජලයේ ගුණාත්මක භාවයෙන් ඉහළ පිරිසුදු තත්ත්වයේ ජලයක් තියෙනවා නම් ඒ ජලයේ ප්‍රමාණවත් ඔක්සිජන් දිය වී තිබෙන්න ඕනේ. ඔක්සිජන් ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ ඒ ජලයේ කිසියම් හෝ අහිතකර බැක්ටීරියාවන් වර්ග ජීවත් වෙනවා කියන කාරණාව අපිට විශේෂයෙන් කියන්න පුළුවන්. ජලය තැනී ඇත්තේ HO2 අණු එක්වීමෙන් වුවද ජලජ ශාක සහ ජලජ ජීවීන් හට ජලය තැනී ඇති ඔක්සිජන් භාවිතා කළ නොහැක. ශ්වසනය සඳහා ඔවුන් භාවිතා කරන්නේ ජලයේ දිය වී ඇති O2 ප්‍රමාණය. මේ ඔක්සිජන් ජලයේ දිය වෙනවා. ඒ දිය වී තිබෙන ඔක්සිජන් ප්‍රමාණය තමයි මාළුන් ජලජ ජීවීන් අවශෝෂණය කරගන්නේ. එමගින් තමයි ඔවුන්ගේ ජීවන ක්‍රියාව සිදුවන්නේ. මෙය per pm particles per million එනම් ජල අණු 1.1.2.3.4.5කට දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය නැමැති අගයයි. part per million මිලියනයකට ජල අණු මිලියනයකට කොච්චර ඔක්සිජන් අණු ප්‍රමාණයක් දිය වී තිබෙනවාද? පිරිසුදු ජලයේ දිය වෙති ඔක්සිජන් ප්‍රමාණය 8-9 අතර අගයකි. part per million එකට 8ක් 9ක් වගේ ප්‍රමාණයක් දිය වී තිබීම අනිවාර්ය වෙනවා ඊටාම් පිරිසුදු තත්ත්වයක. දැන් ඔබ හිතන්නකෝ මේ part per million කියලා කියන්නේ ජලාණු මිලියනයක් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්ද?
ඉතාම කුඩා ප්‍රමාණයක්. මේ ජල අණුවක් ඉතාම කුඩයි දුවේ පුතේ. ඒ කුඩා ප්‍රමාණයක ඔක්සිජන් අණු 8ක් 9ක් අතර අගයක් පිරිසුදු ජලයේ දිය වී තිබෙනවා. ඒ දිය වී තිබෙන ඔක්සිජන් තමයි මේ මසුන් ජල සාගර අවශෝෂණය කරගන්නේ ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා. කිවුල hardness ජලයේ දිය වී ඇති ක්ලෝරින් මැග්නීසියම් යන අයන සාන්ද්‍රණ ඉහළ යාම සමග කිවුල් සහගත තත්ත්වයක් ඇති වේ. කැල්සියම් ධන 2 මැග්නීසියම් ධන 2 අයන සාන්ද්‍රණය 450ට වඩා ඇතිනම් එය ඉතාමත් කිවුල් සහගත ජලයයි. පාට් per මිලියන් ජල අණු මිලියනයකට මෙන්න මේ කැල්සියම් හෝ මැග්නීසියම් අයන 450කට වඩා වැඩි තිබෙනවා නම් කිවුලයි. දැන් සමහර ප්‍රදේශ දුවේ පුතේ තිබෙන සමහර ප්‍රදේශ නල්ලි ඒව වසා දමනවා. ඒ නළලින් වලින් එන ජලය අපේ කට තිබ්බහම කට තියන්න බැරි තරම් කිවුල් සහගත ස්වභාවයක් තිබෙනවා. ඒ ප්‍රදේශයේ විශාල වශයෙන් කැල්සියම් මැග්නීසියම් අයන වැඩි වශයෙන් දිය වෙලා. ඒවා අපිට භාවිතයට ගන්න බෑ කිවුල් ස්වභාවය. සමහරට මේ කිවුල් ස්වභාවය සහිත ජලය අපි විශේෂයෙන් කේතල් වල උණු කරන අවස්ථාවේදී මේ කැල්සියම් කාබනේට් විදිහට අවක්ෂේපයන් විශාල වශයෙන් බැඳෙනවා. ඒ ප්‍රදේශවල ජල නල ප්ලාස්ටික් PVC ජල නල පවා දීර්ඝකාලීනව පවත්වන්න බෑ. එයාගේ අභ්‍යන්තරයේ පවා මේ කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙන නිසා. ඒ නිසා කැල්සියම් මැග්නීසියම් අයන අඩංගු parts per million ppm වගේ 450ට වඩා වැඩි නම් අපි එය කිවුල් සහගත ජලයක් භාවිතයට ගන්න බැරි ජල ප්‍රභවයක් ලෙස අප දුවේ පුතේ වර්ගීකරණය කරනවා. විද්‍යුත් සන්නායකතාව යනු යම් ද්‍රවයකට විදුලිය සන්නායනය කිරීමේ හැකියාවයි. දැන් ඔබ දන්නවද සන්නායක කරා විදුලිය ගමන් කරනවා වගේම පිරිසුදු තත්ත්වයේ ජලය හරහා හොඳින් විදුලිය සන්නායනය කරනවා. 100ක් පිරිසුදු ජලය විදුලිය සන්නායනය නොකරයි. නමුත් ජලයේ ලවණ වර්ග හෝ ආයන වර්ග දියවත්ම එහි සන්නායකතාව ඉහළයි. ජල අණු වලට මේ කරන්න බැරි වුණත් ජලයේ දිය වෙලා තියෙන ලවණ අංශ තමයි මේ කාර්ය කරන්නේ. මේ ලවණ අංශු ආයන වර්ග දියවත්ම ඒ ලවණ අංශු ආයන වර්ග හරහා හොඳින් ඔන්න විදුලිය සන්නායනය කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් සාමාන්‍ය ජලය කොහොමත් ලවණ වර්ග දිය වෙලා. සාමාන්‍ය පිරිසුදු තත්ත්වයේ ජලය කොහොමත්ම ආයන වර්ග වලින් ලවණ වර්ග වලින් සමන්විතයි. ඒ නිසා ඒ ජලය අනිවාර්යයෙන්ම විදුලිය සන්නායනය කරනවා. එබැවින් සන්නායකතාව ජලයේ පිරිසුදු බව මැනීමට යොදාගත හැකි මිනුමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. 100ක් පිරිසුදු නම් එය හරහා විදුලිය සන්නායනය වෙන්නේ නැහැ කියන කාරණාවත් මෙහිදී දුවේ පුතේ තරයේ මතක තබා ගත යුතුයි. බැක්ටීරියා ග්‍රහණය. කොච්චර බැක්ටීරියන් ප්‍රමාණයක් මේ ජලයේ අඩංගුද? සාමාන්‍යයෙන් කොහොමත් බැක්ටීරියාවන් ඉතා ස්වල්ප වූ ප්‍රමාණයකින් පවා මේ ජලයේ ඉන්නවා. ජලයේ ජීවත් වන බැක්ටීරියා ග්‍රහණයද ජලයේ පිරිසිදුකම මයින ප්‍රධාන සාධකයකි. අතිසාරය පාචන වැනි රෝගයන් මැලදෙන්නේ ජලයේ වැඩෙන කොයිල් බැක්ටීරියා විශේෂය මකිනි. විවිධාකාර බැක්ටීරියන් වර්ග ස්වභාවිකවම මෙන්න මේ ජල මූලාශ්‍ර වල අන්තර්ගත වෙනවා. ඒ වගේම අතිසාරය පාචන වෙන විශේෂ රෝගාබාධ මෙන්න මේ කොයිල් බැක්ටීරියා මගින් හැදෙන්න පුළුවන්. බඩේ අමාරුවක්, ඒ වගේම අපි කතා කරන අජීර්ණ තත්ත්වයන් බොහෝ වෙලාවට මේ අපිරිසුදු ජලය පානය කිරීමෙන් දුවල පුතාලට වැළඳෙන්න පුළුවන්. අපටත් වැළඳෙන්න පුළුවන්. ඒ නිසා මේ පිරිසුදු ජලයේ බැක්ටීරියා ග්‍රහණය ඊටාම අඩු මට්ටමක, අල්ප මට්ටමක පවත්වා ගැනීම වැදගත් වෙනවා. බීමට ගන්නා ජලය මිලිලිටර් 1ක බැක්ටීරියා ග්‍රහණය 100ක් වූ ඊට අඩු විය යුතුය. අපි ගන්නවා කුඩා මිලිලිටරයක්. ඒ බැක්ටීරියා ග්‍රහණය 100ක්. බැක්ටීරියන් ප්‍රමාණය 100ට අඩු වෙන්න ඕන. මේක 500 400 1000 වගේ වුණා. ඊටාම අහිතකර තත්ත්වයක්ද නැද්ද? ඊටාම අහිතකර තත්ත්වයක්. ඒ නිසා මේ බැක්ටීරියාවන් විනාශ කිරීම සඳහා තමයි අපි පිරිපහදු ක්‍රියාවලියේදී මේ වට ක්ලෝරින් නැමැති රසායනික සංයෝග දාන්නේ. මේකට අපි යොදන රසායනික සංයෝගය මොකද්ද? ක්ලෝරින් නැමැති රසායනික සංයෝගය යෙදීම සිදු කරනවා. මණ්ඩි සෙඩිමන්ට්ස් පාර්ශ්ව කාදනයේ හේතුවෙන් ගෙන යන ජලයට එකතු වන කොටස් අවසාදිත නැතහොත් මණ්ඩි ලෙස හඳුන්වයි. ජලයේ පැහැදිලිකම අඩු කරන ප්‍රධාන සාධකයකි. අපි දැන් දන්නවා ජලය පොළවට වැටුනහම පස්සේ වර්ෂා ජලය අපදාවේ පොළව දිගේ ගමන් කරනවා. මේ ගමන් කරාම පස් අංශු සාක සත්ව කොටස් අංශු දූවිලි අංශු විශාල ප්‍රමාණයෙන් ජලයට එකතු වෙනවා. ඒකට අපි කියනවා මණ්ඩි.
දැන් මණ්ඩි සහිත ජලය කෙසේ හෝ බීමට සුදුසු නෑනේ. අපි ජලාශයක් ගන්නවා. මේ ජලාශයකට එකතු වන්නේ අපදාවිය නිසා ඇතිවෙච්ච ජලය. ඒ නිසා මේ ජලාශයේ දිය දෝතක් කරන් බැලුවට පස්සේ මණ්ඩි මේ කුඩා අපද්‍රව්‍ය කොටස් තැනින් තැන විහිදෙමින් පාවීම් පවතින බව ඔබට පේනවා. එහෙනම් ජල පවිත්‍ර කරන පියවරේදී අනිවාර්යයෙන්ම මණ්ඩි සෙඩිමන්ට්ස් මෙන්න මේ කියන කොටස් දෙක 100%ක්ම බැහැර කිරීම අනිවාර්ය වෙනවා. ජෛව රසායනික ඔක්සිජන් නිල්ලුම BOD ජලයේ ජීවත් වන බැක්ටීරියා ඇල්ගී ආදී සිය පැවැත්ම සඳහා ලබා ගන්නා ඔක්සිජන් මෙහිදී මිනුමක් ලෙස ලබා ගනී. යම්කිසි සාම්පලයක ඉහළ BOD අගයක් දරයි නම් ඉන් අදහස් වන්නේ එම ජලය බොහෝ අපිරිසිදු වී ඇති බවයි. අන්න BOD අගය. මොකක්ද කියන්නේ? ජලයේ ජීවත් වන බැක්ටීරියා ඇල්ගී ආදීන් සිය පැවැත්ම සඳහා ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය මිනුමක් BOD අගය ලෙස ගන්නවා. ඒ BOD අගය ඉහළ නම් වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ගන්නවා කියලා කියන්නේ එයාගේ අපිරිසිදුකමේ සංකේතයක්. BOD අගය ඉහළයි කියලා කියන්නේ අපිරිසිදුකමේ සංකේතයක්. ඒ තුළ බැක්ටීරියා ඇල්ගී වර්ග විශාල ප්‍රමාණයක් ජීවත් වීමේ හැකියාවක් තිබෙනවා. ඒ සමගම රසායනික ඔක්සිජන් ඉල්ලුම මෙහිදී මැන බලන්නේ ජලයේ දිය වී ඇති විවිධ රසායනික ද්‍රව්‍ය සිය ප්‍රතික්‍රියාවන් සඳහා කොපමණ ඔක්සිජන් ප්‍රමාණයක් ලබා ගන්නේද යන්නයි. රසායනික ඔක්සිජන් ඉල්ලුම. සමහර ප්‍රතික්‍රියා සඳහා ජලයේ දිය වී ඇති ඔක්සිජන් අවශෝෂණය කර ගන්නවා. ඒ ප්‍රතික්‍රියාවට කොච්චර ඔක්සිජන් ප්‍රමාණයක් මේ ජලයේ දිය වී තිබෙන වැය වෙනවාද කියන එක අපි රසායනික ඔක්සිජන් ඉල්ලුම නැමැති වාක්‍යයෙන් හඳුන්වනු ලබනවා. විභාග ප්‍රශ්න වලට මේ ඉන්න පුළුවන්. මොකද්ද මේ රසායනික ඔක්සිජන් ඉල්ලුම නමින් හඳුන්වන්නේ කුමක්ද? මෙන්න මෙවැනි MCQ ප්‍රශ්න සඳහා මෙවැනි සිද්ධාන්ත කොටස් දුවල පුතාලගේ විභාගයට අහන්න පුළුවන්. ඊළඟට බැරලෝහ. බැරලෝහ කියලා කිව්වා මිනිසාට ඊටාම අහිතකර ආසනික් මේ වගේ කැඩ්මියම් වැනි ලෝහ බැරලෝහ කියලා කිව්වා විශාල වශයෙන් කෘෂිකාර්මික කටයුතු වලදී කෘමිනාශක වල්නාශක බැටරි කැබලි ආරෝපණ කරන බැටරි කැබලි මේ තුලින් මේවා පරිසරයට ජල ප්‍රභ වලට එකතු වන බවත් සඳහන් කරා. කාර්මික හා කෘෂිකාර්මික බැහැරවීම නිසා ඊයම් ආසනික් හා කැඩ්මියම් තඹ වැනි බැරලෝහ ජලයට මිශ්‍ර වේ. මෙම ලෝහ මිනිසා හා ජල ජීවීන්ට ඊටාම විෂ සහිතය. එබැවින් ජලයේ දිය වී ඇති බැරලෝහ සාන්ද්‍රණය මැන ගැනීමෙන් ජලයේ පිරිසුදුභාවය පරීක්ෂා කළ හැකිය. එනිසා මේ බැරලෝහ සාන්ද්‍රණය කොපමණ ප්‍රමාණයක් තියෙනවාද නැද්ද කියන කාරණාවෙන් අපිට මේ ජලයේ පිරිසුදුතාවය නියත අයුරින් නියමිත අයුරින් මැන බැලීමට හැකියාව තියෙනවා. අපි දුවේ පුතේ ඊළඟට කොටසින් ඊළඟ පරිච්ඡේදයේ මේ කොටසේ අවසාන පරිච්ඡේදයේ අවධානය යොමු කරනවා ජල සැපයීම පද්ධතික පැවතුතු ලක්ෂණ ජල පවිත්‍රකරණයේ පියවරයන් පිළිබඳව අප මේ කොටසේ අවසන් පරිච්ඡේදයේ හෙවත් මේ කොටසේ දෙවන පරිච්ඡේදයෙන් ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.